ඒ කොටස කරන්න බලන්න. දැන් 10ක් විතර දෙන්නම් හදන්න බලන්න. ඒ ගාන හදලා තියනවද බලන්න. මේ අය ගණන් වල එකතුව. අය ගණන් වල එකතුව බෙදීම අය ගණන. අය ගණන කියලා ගන්න පුළුවන්. මේ අය ගණන් ඔක්කොගේම එකතුව කීයද? ඔයාලට එකතු වෙන්න ඕනේ මෙන්න මේ සෙට් එකම මේ වගුවේ තියෙන ඔක්කොම 495 498 මේ ටික ඔක්කොම කැල් එකකින් එකතු කරගෙන යන්න පුළුවන්. මේ ඔක්කොම එකතු කරපුවාම අපිට ලැබෙනවා 10012ක් 10012ක් ලැබෙනවා. 10012 බෙදීම 20 කියලා ලැබෙනවා. 10012 බෙදීම 20 කියන්නේ 500.6 සෙන්ටිමීටර් කියලා ලැබෙන්න ඕන. 500.6 මීටර නම් 5.0.06 මීටර කියලා ලැබෙන්න ඕනේ. මේකේ 5.0.06 මීටර ලැබෙන්න ඕනේ. ඊළඟට බලන්න ලෝහ කූරක දිග සඳහා අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න. සමුච්චිත සංඛ්‍යාතයත් එම වගුවට ඇතුළත් කරන්න. බලන්න එතකොට සංඛ්‍යාත අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය. ඒ කියන්නේ දැන් මේක සමූහණය කරලා නැහැ. සමූහණය කරලා නම් තමයි පන්ති ප්‍රාන්තර වලට කැඩෙන්නේ. ඒතර මතක තියාගන්න එක සමූහණය කරලා නම් තමයි මෙයා පන්ති ප්‍රාන්තර වලට අයිති. එහෙනම් පන්ති ප්‍රාන්තර නැති සංඛ්‍යාත ව්‍යාප්තිය. එහෙනම් මේකේ වෙන්න ඕනේ මෙන්න මෙහෙම. මෙතන තියෙන්න ඕනේ වගුව. මෙන්න මෙහෙම එන්න ඕනේ. එතකොට අගය සෙන්ටිමීටර්. එතන අගය කියනවා එකක්. ඒක සෙන්ටිමීටර් වලින් ඊළඟට සංඛ්‍යාතය. සංඛ්‍යාතය ඊළඟට අපිට කියනවා සමුච්චිත සංඛ්‍යාතයත් එකතු කරන්න කියලා. සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය ඔන්න ඔය විදිහට එකතු කරන්න කියන්නේ. මේකේ තියෙන්නේ 495 497 498 499 මට මේක මේ ගෲප් වලට ෂෙයා කරන්න අමතක වෙලා තියෙනවා මොන වලට දන්නේ අමතක වෙලා තියෙන්නේ. දයන්ති ඔයාලගේ ගෲප් එකට ඇඩ් වුණාද මේක ආවද? නැද්ද කොහෙද? එයා වෙන්නේ නේද ඔක්කොම ගෲප් වලට.
500 1 502 503 504 505 506 ඔන්න ඕකේ සංඛ්‍යාතය තියෙනවා 1යි 1යි 3යි 2යි 2යි 4යි 3යි 1 ඒවා 4යි මෙන්න මෙහෙම සංඛ්‍යාතය තියෙනවා සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ මේ වගේ එකතු එතකොට 1යි මේ 1යි මේ 1යි 2යි 2යි මේ 3යි 5යි 5යි මේ 2යි 7යි 7යි මේ 2යි 9යි 9යි මේ 4යි 13යි 13යි 3යි 95 497 498 499 500 500 මෙන්න මේ විදිහට මේ සෙට් එක තියෙනවා එතකොට මේකේ සංඛ්‍යාත 1 1 3 2 2 4 3 1 1 1 මෙන්න මේ විදිහට සංඛ්‍යාත දෙක සෙට් වෙනවා. දැන් මේක මාක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සමූහණය කරලා නෙමෙයි තියෙන්නේ. මේ අසමූහිත. සමූහණය කරනවා නම් මේක පන්ති ප්‍රාන්තර වලට කැඩෙන්න ඕනේ. සමූහණය කරලා නම් පන්ති ප්‍රාන්තර වලට කැඩෙන්න ඕනේ. එතකොට බලන්න මේකේ දැන් ඔන්න සමුච්චිත සංඛ්‍යාත එතකොට මේකේ 1යි 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 2යි 2යි 3යි 5යි 5යි 2යි 7යි 7යි 2යි 9යි 9යි 4යි 13යි 13යි 3යි 16යි 16යි 1යි 17යි 17යි 1යි 18යි 18යි 1යි 19යි 19යි 1යි 20යි එතකොට බලන්න මේකේ මේ තියෙන්නේ වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය. මොකද්ද මේ තියෙන්නේ? වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය තියෙන්නේ. හොඳට බලන්න මෙතන තියෙන්නේ වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය. එහෙනම් අපිට මෙතන තියෙන්නේ වැඩි වෙන. ඒක මතක තියාගන්න. වැඩි. මෙතන එහෙනම් අපිට ලියන්න පුළුවන් වෙන අඩු වෙන සමුච්චිත සංඛ්‍යාතය. වෙන සමුච්චිත සංඛ්‍යාතය. අඩු වෙන සමුච්චිත සංඛ්‍යාතය ගන්න කොහොමද බලමු. එහෙනම් මෙතනින් පටන් ගන්න පුළුවන් වුණා නැත්නම් ඉහළින්ම. ඔක්කොම 20යිනේ. 20ෙන් පටන් ගන්නවා. 20යි. 20ෙන් එකක් ගියාම 19යි. 19ෙන් එකක් ගියපුවාම 18යි. 18ෙන් තුනක් ගියපුවාම 15යි. 15ෙන් දෙකක් ගියපුවාම 13යි. 13න් දෙකක් ගියපුවාම 11යි. 11න් හතරක් ගියපුවාම 7යි. 7න් තුනක් ගියපුවාම මේකෙලින් එන්න ඕනේ. 7න් තුනක් ගියපුවාම 4යි. 4න් එකක් ගියපුවාම 3යි. 3න් එකක් ගියපුවාම 2යි. 2න් එකක් ගියපුවාම එතන එකයි එන්නේ. දෙකෙන් එකක් කියපුවාම එකයි. බලන්න එතකොට 20ෙන් පටන් ගන්නවා 20න් එකක් කියපුවාම 19යි. 19න් ඒකෙලින් එකට අඩු වුණාම 18යි. 18න් තුනක් අඩු වුණාම 15යි. 15න් දෙකක් අඩු වුණාම 13යි. 13න් දෙකක් අඩු වුණාම 11යි. 11න් හතරක් අඩු වුණාම 7යි. 7න් තුනක් අඩු වුණාම 4යි. 4න් එකක් අඩු වුණාම 3යි. 3න් එකක් අඩු වුණාම 2යි. දෙකෙන් ඒකෙලින්ම තියෙන එක අඩු වුණාම මෙතන එකයි එන්න ඔය විදිහට යන්නේ. ඔය අඩු වෙන සමුච්චිත සංඛ්‍යාතය. අපිට ඕන නම් ප්‍රතිශතයක හදන්නත් පුළුවන් මේක. ප්‍රතිශතයක හදන්න ප්‍රතිශත ගානක බලමු. ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය ගන්නත් පුළුවන්. හරි මම ඒකත් ඕන නම් මෙතන පැහැදිලි කරන්න. ඔන්න අඩු වෙන සමුච්චිත සංඛ්‍යාතයත් අපි ලියාගත්තා. මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය සමූහණය කරලා නැහැ මතක තියාගන්න. පන්ති ප්‍රාන්තර වලට කැඩුවොත් තමයි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ. මෙතන අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙන මෙතන සමූහණය කරලා නැහැ. ඊළඟට බලන්න මේකේ අපිට කියනවා
ලෝහ පූරක දිගෙහි මාතය සහ මධ්‍යස්ථය ගණනය කරන්න කියනවා. මාතය සහ මධ්‍යස්ථය. මාතය කියන්නේ වැඩිම වාර ගණනක් තියෙන එක. සංඛ්‍යාතය 4 තියෙන එක නේද? මෙයා නේද මාතය වෙන්නේ. වැඩිම වාර ගණනක් තියෙන්නේ 501. එහෙනම් මේක තමයි මාතය වෙන්නේ. මේක තමයි මාතය වෙන්නේ 501. 501 කියන එක තමයි මාතය වෙන්නේ. හරි නේද? මේක පැහැදිලිනේ. හරි. බලන්න එතකොට ඔන්න දැන් සමුච්චිත සංඛ්‍යාතය මම වැඩිපුරත් එකක් ලකුණු කරා අඩුවන සමුච්චිත සංඛ්‍යාතය. ඊළඟට අපිට මේ දෙකටම ප්‍රතිශත එකක් ලියන්න පුළුවන් ඕන. බලන්න මේකේ ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය ගන්න කොහොමද කියලා. ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය ගන්න විදිහ. ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. බලන්න ඔක්කොම 20යි. එහෙනම් මේ කෙලින් ඉන්න කෙනා 20න් 1යි. ගුණ කිරීම 100. 20න් 100න් වුණා මේක සුණා 5යි 100ට. ඊළඟ මේකේ ප්‍රතිශත එක්කෙනා ඉන්නේ 20න් 2යි. ගුණ කිරීම 100. එතකොට බලන්න මේකේ ප්‍රතිශතය හැදෙන්නේ බිඳුවට බිඳුව සුළු වුණා මේ දෙකට මේ දෙක 10යි 100. එතකොට මේකේ 20න් 5යි. ගුණ කිරීම 100. එතකොට බිඳුවට බිඳුව සුළු වුණා 10ට 2යි මේකට 1යි 10ට 5යි 25යි 100ට. ඊළඟට මේකට 20න් 7 ගුණ කිරීම 100. එතකොටයි ප්‍රතිශතය ලැබෙන්නේ අපිට මේකට 1යි මේකට 5යි 7 5 35යි. ඊළඟට 20න් 9 ගුණ කිරීම 100. බලන්න එතකොට මේකට 1යි මේකට 5යි 9 45යි. මෙයාට 20න් 13 ගුණ කිරීම 100. සමානයි මේකට 1යි මේකට 5යි 5 3 15 එකක් ඉදිරි 5 5යි 1යි 6යි 65යි. මේ ප්‍රතිශත අගයක් එන්නේ ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. මෙතන බලන්න 20න් 16 වතාවක් 100. මේකට 1 මේකට 5යි මේකට 1යි 16 වරක් 5 5 වරක් 5 30යි 3ක් ඉදිරි 5 5යි 3 80යි 100. ඊළඟට මේකේ 20න් 17 ගුණ කිරීම 100. මේකට 1යි මේකට 5යි මේක 85යි 100ට. මෙතෙන්ට මේ විදිහට 90යි 95යි මෙතෙන්ටදී 90යි මෙතෙන්ටදී 95යි මෙතෙන්ටදී 100යි. ඔන්න ඔහොම ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය හදාගන්නේ. ඒකත් ඕනනම් ලියා ගන්න. දැන් මේ ගාන තුල ඕක නැහැ. මම දැන් ඊළඟ ගානක ඕක තියෙන එකයි. ඕක ඕනනම් ලියා ගන්න. ප්‍රතිශතය ගණනය කරන විදිය ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය.
හරි බලන්න ඊළඟට අපිට කියන්නේ චතුර්ථක හොයන්න කියලා. චතුර්ථක. බලන්න චතුර්ථක ගණනය කරන්නේ කොහොමද අපි? Q1 Q1 කියන්නේ n ධන එක වතාවක් 4න් එක වැන්න. ඉන්න මෙහෙම තමයි Q1 ගණනය කරන්නේ. බලන්න එතකොට n කියන්නේ කීයද මේකේ? 20යි. 20 ධන එක වතාවක් 4න් එක වැන්න. එතකොට 20 ධන 1යි කියන්නේ 21යි. 21 වතාවක් 4න් එක වැන්න කියන්නේ 21 බෙදීම 4 වැන්න. එතකොට බලන්න 21 බෙදීම 4 වැන්න කියන්නේ 4 වරක් 5 20යි. එකක් ඉතිරි 10ට 2යි 5.2.5 වැන්න Q1 කියන්නේ. එතකොට බලන්න 5.2.5 වැන්න කියන්නේ අපි දන්නවා 5 වැන්නට එකතු වෙන්න ඕනේ මෙන්න මේ අගය 0.25 වතාවක් 6 වැන්නෙන් අඩු වෙනවා 5 වැන්න 6 වැන්නෙන් අඩු වෙන්නේ 5 වැන්න බලන්න ඒක 6 වැන්නෙන් අඩු වෙන්නේ 5 වැන්න අපිට එතන 6 වැන්නෙන් අඩු වෙන්නේ 5 වැන්න. 6 වැන්නෙන් 5 වැන්න අඩු වෙන්නේ. එතකොට බලන්න 5 වෙනියා කියන්නේ කීයද? 1යි 2 මෙතන 2යි. එතකොට 5 වෙනියා ඉන්නේ මෙතන. මෙන්න මෙතන 5 වෙනියා. 6 වෙනියා ඉන්නේ මෙතන. 5 මෙතන 1යි 2යි 3යි 5යි. 6 වෙනියා මෙතන ඉන්නේ. 6 වෙනියා කියන්නේ 499 එතකොට. 5 වෙනියා 498 5 වෙනියා කියන්නේ 498 මෙතනින් බලන්න හොඳට මේ 1 2 මෙතෙන්ට එද්දි 5යි 5ක් ඉවරයි ඒ කියන්නේ 5ක් ඉවරයි 6 වෙනියා මෙතන ඉන්නේ ඒ කියන්නේ 6 වෙනියා කියන්නේ 499ක් එතකොට එහෙනම් අපිට මෙතන දාන 0.25 වතාවක් 6 වෙනියා කියන්නේ 499 අඩු කිරීම 5 වෙනියා කියන්නේ 498 බලන්න එතකොට මේක සුළු කරාම 498 එකතු කිරීම 0.25 වතාවක් එතනින් 1යි එන්නේ අඩු කරාම එතකොට 498.25යි Q1 පළමු චතුර්ථකය එන්නේ 498.25යි ඕක ලියා ගන්න ඕන Q1 එන්නේ 498.25යි ඊළඟට ඕකේ Q2 සහ Q3 තුනම හොයනවා මම Q2 සහ Q3 තුනම හොයනවා ඔන්න Q1 ඔයාලා Q2 Q3 හොයන්න
හරි බලන්න ඊළඟට Q2 Q2 හොයන්න කොහොමද? ඔන්න Q1 හෙව්වා මේක ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න පස්සේ තියා ගන්න බැරි වුණා නම් දැන් ඊළඟ එකට යනවා මම Q2 ගන්න Q2 වෙන්නේ n ධන 1 වතාවක් 4න් 2 වෙන්න. එතකොට බලන්න Q2 කියන්නේ n කියන්නේ 20යි 20 ධන 1 වතාවක් 4න් 2 වෙන්න. ඒ කියන්නේ දෙකෙන් 1 වෙන්න 20යි 21 වතාවක් දෙකෙන් 1 වෙන්න. එතකොට බලන්න 21 බෙදීම 2 වෙන්න. එතකොට 10.5 වෙන්න තමයි Q2 කියන්නේ. බලන්න එතකොට මේක ගන්නෙ 10 වෙන්න ධන 0.5 වතාවක් 11 වෙන්නෙන් අඩු වෙනවා 10 වෙන්න. ඔන්න ඔහොම ගන්න 11 වෙන්නෙන් අඩු වෙනවා 10 වෙන්න. එතකොට බලන්න 10 වෙන්න කියන්නේ මේකේ කීයද? 10 වෙනියා කියන්නේ 9 මෙතන. 9 මෙතන 10 වෙනියා මෙතන. 11 වෙනියත් මෙතන මේ හතරක් ඉන්නවා. මෙතන ඉන්නවා මේ හතර කියන්නේ 9 දෙනකම් මෙතන 9ක් ඉවරයි. 10 11 12 13 දෙනකම් මෙතන. 10 11 12 13. ඔන්න උතෙන් දෙනකම් මෙතන ඉන්නවා. 10 11 12 13 ඔක්කොම ඉන්නේ මෙතන. එහෙනම් අපිට 10 වෙනියා කියන්නේ කීයද? 501යි. 10 වෙනියා කියන්නේ 501 ධන 11 වෙනියා කියන්නේ 501මයි. එහෙනම් 0.5 වතාවක් 11 වෙනියා කියන්නේ 501 ඍණ 10 වෙනියා කියන්නේ 501යි. මේ දෙන්න අඩු කරාම බිඳුවයි. මේ දෙන්න අඩු කරාම බිඳුවයි. එතකොට අපිට එන්නේ 501 ධන බිඳුව කියලා මේ ඔක්කොම සුළු කරාම එතකොට 501යි මධ්‍යස්ථය. මේ Q2 කියන්නේ මොකද්ද? මධ්‍යස්ථය. මධ්‍යස්ථය. ඔන්න මධ්‍යස්ථය. ඕකත් තියාගන්න ඕන. ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඊළඟට බලන්න Q3 ගණනය Q3 ගන්න විදිහ බලන්න Q3 කියන්නේ n ධන 1 වතාවක් 4න් 3 වෙන්න. n කියන්නේ 20 ධන 1 වතාවක් 4න් 3 වෙන්න. එතකොට 21 වතාවක් 3 බෙදීම 4 වෙන්න. එතකොට 21 3ෙන් ගුණුනාම 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 63 බෙදීම 4 වෙන්න. එතකොට කීයද? 6ට 1යි දෙකක් ඉතිරි. ඒ 23ට 20ට 4 ඒවා 5යි 15යි දශම 30ට 7යි 7යි 5 වෙන්න. 15යි දශම 7යි 5 වෙන්න. ඊළඟට බලන්න එහෙනම් එන්න ඕනේ මෙතන 15 වෙන්න 15 වෙන්නට එකතු වෙනවා 0.75 වතාවක් 16 වෙන්නෙන් අඩු වෙනවා 15 වෙන්න. ඔන්න ඔහොම වෙන්නේ. එතකොට බලන්න
15 වෙන්න කියන්නේ මෙන්න මෙතන බලන්න මෙතනදී 13ක් ඉවරයි. මේ 13යි. එතකොට මෙතන තියෙනවා ඔන්න මෙතන දැන් 13 14 15 16 කියන තුන් දෙනා තමයි මේ තියෙන්නේ. එහෙනම් 15 වෙන්න අපි දන්නවා 502යි. 502යි. ඊළඟට ධන 0.75 වතාවක් 16 වෙන්න 16 කියන්නේ 502යි 16 කියන්නේ 502යි ඍණ 15 කියන්නේ 502යි මේ ඔක්කොම සුළු වුණා මේක බිඳුවයි බිඳුවෙන් මේ දශමාතයි පහ දුන්නාම බිඳුවයි එහෙනම් 502යි ලැබෙන්නේ 502යි ඔන්න ඕකත් ලියා ගන්න ඕන 502යි අන්තස් චතුර්ථක පරාසය කියන්නේ මොකද්ද අන්තස් චතුර්ථක පරාසය අන්තස් චතුර්ථක පරාසය අන්තස් චතුර්ථක පරාසයෙන් අඩු වෙන්න ඕනේ Q1 Q3 අපිට ආවේ 502යි Q3 ගෙන් අඩු වෙන්න ඕනේ Q1 කියන්නේ 498.25යි 498.25යි Q1 කියන්නේ 498.25යි ඔය දෙන්න අඩු වුණාම ඔකේ වෙනස එනවා पांसिय देखें हार से अनुवाट है 0.25 अड़ू नाम 3.75 देखे अंतस चतुर्थक परासे नवा 3.75 अंतस चतुर्थक परासे 3.75 अरे ඊළඟට බලන්න මේකේ කියනවා ඊළඟ කොටස ගාන බලන්න මේකේ මධ්‍යයන්‍යයි මාතයයි පිළිබඳ අදහස මේකේ ඉන්න කියහනවා නිගමනය කුමක්ද කියලා මධ්‍යයන්‍ය මාතය මගින් මොකද කරන්න පුළුවන් මාතය මගින් වැඩිම කම්බි ප්‍රමාණයක් තියෙන එක වැඩිම ප්‍රමාණයක් තියෙන එක තමයි මාතය මගින් අපිට කියවෙන්නේ ඒ කියන්නේ වැඩි කූරු ප්‍රමාණයක දිග 501ක් වේ කියන එක තමයි මාතයෙන් කියවෙන්නේ. ඕකේ ඊට පස්සේ කියනවා කම්බි කූරු මේ මධ්‍යස්ථයෙන් කියන්නේ මොකද්ද? මේක සමාන කොටස් දෙකකට බෙදෙන එක ගැන කියවෙන්නේ. හරි පැතින් සමානව දෙපැත්තට විසිරලා යනවා. එතකොට තමයි ඒක තමයි මධ්‍යස්ථය කියන්නේ. මධ්‍යස්ථයෙන් වම් පැත්තට සමානයි දකුණු පැත්තට තියෙන ප්‍රමාණය. ඒ ප්‍රමාණය හරි බෙදින් දෙපැත්තට බෙදිලා යන එකක් තියෙනවා. හරි බලන්න ඊට පස්සේ බලන්න මේක පොඩ්ඩක් ස්ටක් වෙලා තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මධ්‍යස්ථයෙන් සමාන කොටස් දෙකක් දෙපැත්තට බෙදෙනවා. මධ්‍යයන්යෙන්
මාතයෙන් වැඩිම කූරු ගණනක් කියන එක තමයි කියවෙන්නේ. එතකොට නම් චතුර්ථක අන්තස්චතුර්ථක පරාසේව ඔක්කොම හරි. ස්ටක් වුණාද මේ එහෙනම් මං කියන්නේ ඉරගෙන මෙහෙනවනේ ඔයාලට මේ කැම් එකේ පේනවද? බෝඩ් එක පේනවද? දැන් මේ ලැප් එකේ තියෙන ස්ටක් වෙලා තියෙන්නේ. ඔයාලා කතා කරන්න. කැම් එකේ බෝඩ් එකේ ලියන එක පේනව නේද? ඒකට වෙනසක් වෙන්නේ නෑ පේනවා. හරි. එහෙනම් මම හදාගන්නම්. දැන් මේ ලැප් එක ස්ටක් වෙලා තියෙන එක. හරි. බලන්න එතකොට අපිට මේ ගාන ඊළඟට තියෙන්නේ මෙන්න මේක පන්ති පාන්තර වලට සකස් කරන්න ඕනේ. මේක පන්ති පාන්තර වලට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න මේක. මෙන්න මේකෙන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. බලන්න මේකෙන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්නේ කොහොමද කියලා. එතකොට අපිට මේ ගාන තුල කියනවා බලන්න ලෝහ කූරක දිග සඳහා 495 497. එතකොට පන්ති පාන්තරේ වෙන්නේ 495 497. ඔන්න ඔය විදිහට පන්ති පාන්තර ගන්න කියන. ඊළඟට 498 500 498 500 ඊළඟට ඊළඟ පන්ති ප්‍රාන්තරය මොකද්ද 501 503 ඊළඟට 504 506 අපිට එතකොට තියෙන්නේ 506ට එනකම් විතරයි තියෙන්නේ. එහෙනම් මොන්න ඔය විදිහට මේක පන්ති වලට කැඩෙනවා. දැන් බලන්න මේ පන්ති ප්‍රාන්තරයේ තියෙන්නේ මෙතන තියෙන්නේ පන්ති ප්‍රාන්තරය. මෙතන තියෙන්නේ පන්ති ප්‍රාන්තරය. ඊළඟට අපිට එනවා සංඛ්‍යාතය. ඊළඟ වගුවට සංඛ්‍යාතය. බලන්න සංඛ්‍යාතයේ එන්න ඕන මේක දෙකක් තියෙනවා මේකේ 7යි මේකේ 8යි මේකේ 3යි බලන්න 504 ඉඳලා 506ට වෙනකන් 3ක් තියෙනවා ඔය වගේ 501 ඉඳලා 503ට වෙනකන් 8ක් තියෙනවා 498 507යි 495 497 දෙකයි ඊළඟට අපිට කියනවා මේකේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න සුදුසු උපකල්පිත මධ්‍යයන්යක් අරගෙන වල කවුද හැදුවේ මේකේ උපකල්පිත මධ්‍යයන්ය කියලා කවුද ගත්තේ අපිට පුළුවන් මේකේ මධ්‍යයගේ මෙන්න මේ සෑම පන්තියකම මධ්‍යයගේ ගන්නත් ඕන උපකල්පිත මධ්‍යයන්ය හදන්න නම් එහෙනම් අපි පන්ති ලකුණ කියන එකට යන්න ඕනේ පන්ති ලකුණ මධ්‍යයගේ කියන්නේ පන්ති ලකුණ ඒක අපි x කියනවා පන්ති ලකුණ ගන්න කොහොමද මෙන්න මේ දෙන්න දැන් මේකේ ලකුණ ගන්නවා නම්
495 ධන 497 බෙදීම 2 ඒ කියන්නේ 496යි. මේකේ පන්ති ලකුණ 496යි. මේකේ පන්ති ලකුණ එතකොට 498යි 500යි එකතු කරලා දෙකෙන් බෙදුවාම 498 ධන මෙන්න මෙයාගේ පන්ති ලකුණ 498 ධන 500 බෙදීම 2යි. එතකොට 499යි. මෙයාගේ පන්ති ලකුණ ඉන්නේ 502යි. මෙයාගේ පන්ති ලකුණේ විදිහට 505ක් එනවා. 505යි. ඔන්න ඔය විදිහට පන්ති ලකුණ එනවා. ඊළඟට අපිට කියනවා කැමති එක්කෙනෙක් උපකල්පිත මධ්‍යයන්නේ විදිහට ගන්න කියලා. මම හිතනවා ගොඩක් දුරට ඔයාලා ගන්න නැති මෙන්න මේක. මෙන්න මේක ගන්න නැති උපකල්පිත මධ්‍යයන්නේ විදිහට. ඒක හෝ මේක තමයි ගොඩක් දුරට ගෙනෙන්න ඕනේ. එතකොට බලන්න මේ දෙකෙන් මේක උපකල්පිත මධ්‍යයන්නේ විදිහට ගත්තොත් මේක තමයි අපේ උපකල්පිත මධ්‍යයන්නේ වෙන්නේ. බලන්න එතකොට අපිට මේකේ ගණනය වෙනවා උපකල්පිත මධ්‍යයන්නේ ගත්තම මධ්‍යයන්නේ හොයද්දී මධ්‍යයන්නේ කියන්නේ ඒ ධන සිග්මා FD බෙදීම සිග්මා F කියලා එන්නේ. එහෙනම් මෙතන D කියන තීරුව ඕනේ. D කියන්නේ අපගමනය. අපගමනය මෙයාට බිඳුවයි. 499න් 502ක් අඩු වුණාම ඍණ 3යි. මෙතෙන්ට උඩට ඍණ 6යි. මෙතන ධන 3යි. පෙරත 502 ඉඳලා ඊට පස්සේ තව තීරුවක් එකතු වෙන්න ඕනේ FD කියලා. තව තීරුවක් එකතු වෙන්න ඕනේ මේක FD කියලා. බලන්න එතකොට FD කියන තීරුව ගත්තාම අපිට දෙවරක් ඍණ 6 ඍණ 12යි. හතරක් ඍණ 3 ඍණ 21යි. බිඳුවරක් 8 බිඳුවයි. තුන්වරක් 3 9යි. මේක පහළට එකතු වුණාම සිග්මා FT එනවා පහළට එකතුව. බලන්න එතකොට 21යි 3යි ඍණ 24ක් එන්නේ නැත්නම් එකතුව. ඍණ 24ක් එන්නේ. එහෙනම් බලන්න මේකේ උපකල්පිත මධ්‍යයන්නේ විදිහට අපි ගත්තේ 502යි. 502 ධන සිග්මා FT මෙන්න තීරුව එකතුව පහළට. ඍණ 24 බෙදීම සිග්මා F මේක එකතුව සිග්මා කියන්නේ එකතුව. සිග්මාට බය වෙන්න එපා. සිග්මා කියන්නේ එකතුව කියන එක. සිග්මා F කියන්නේ මේ ටික එකතුව කීයද? 20යි. 24 බෙදීම 20යි. එතකොට මධ්‍යයන්නේ එන්නේ 502න් අඩු වෙන්න ඕනේ. 24 20ෙන් බෙදුනාම 1.1යි. ඍණ 1.2යි. ඒක තමයි අඩු කිරීම 1.2යි කියලා දැම්මේ. 502න් 1.2ක් අඩු වුණාම කීයද? 500.8ක් එනවා. 500.8යි මධ්‍යයන්නේ. මධ්‍යයන්නේ නා 500.8. හරි බලන්න එතකොට
මට දැන් පේනවද කියලා තේරෙන්නේ මට මේක ස්ක්‍රීන් එක පේන්නේ නැහැ දැන් ප්‍රශ්නේ තියෙන්නේ. මේ බෝඩ් එක පේනව නේද සම්පූර්ණයෙන්? පේනවද? මේ කවුරු හරි කියන්න පේනවද මේක? බෝඩ් එක පේනවනේ? පේනවා. හරි. බලන්න එතකොට මෙන්න මේ 500.8 අපගමනය ගන්න ඕනේ. 500 අපි මේක දැන් විතරම අහනවා. 500 අපගමනය මේක බහුවර්ණයක වෙන්නත් පුළුවන්. මේ මට්ටම බහුවර්ණයක වෙන්නත් පුළුවන්. හරි. ඊළඟට හරි ඕකේ ඔච්චරයි නේද තියෙන්නේ මධ්‍යන්නේ භාවිතයෙන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මධ්‍යන්නේ ගණනය කරන්නේ සඳහා අවශ්‍ය අනිකුත් අගයන්නේම සමූහික සංඛ්‍යාත වක්‍රයක දක්වන්නේ. එතකොට ඔන්න මේ ටික තමයි ඕකේ කියන්නේ. ඊළඟ එකට තියෙන්නේ ඕකේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. මම පුළුවන් වුණොත් හෙටත් ඔයාලා රෑ 9න් පස්සේ ගන්න ඈ 9 හෝ 10ට හෙට දවසෙත් ගන්නවා මොකද හෙට ක්ලාස් ඉවරලා ඊට පස්සේ බලමු මේ පුළුවන් ටයිම් එකක් මම දාන්නම් 9න් පස්සේ ගන්න හිතන බලමු හිටනොත් බැරි වුණොත් වෙන ටයිම් එක මේ බදාදා කොහොමත් අපේ උදේ 8 ඉඳලා රෑ වෙනකම්ම තියනවා කියලා හිතන්න ඉන්නකො අපි ඒකේ කොහොමත් පේපර් එකක් ලියන්න දැන් අර පේපර් එක ගන්නවාලා මම පේපර් දෙකක් දාලා තියෙනවා පේපර් දෙකකුයි අර මෙහෙයුම් පද්ධති ටියුට් එකක් ගන්න ඒ ටික අරගන්න මේ අරගෙන ඒකෙන් ඒ පාඩම ඉවර කරමු IT පාර්ට් එක ඉවර කරගමු එතකොට ලේසියෙන් දැන් බහුවර්ණ ටිකක් කරන්න පුළුවන් බහුවර්ණ අර ඔන්ලයින් එකට මම ප්‍රශ්න ටිකක් දාන්නම් ඒකට තාම මේකෙත් වැඩත් ඔක්කොම හිර වෙලා තියෙනවා හරි එහෙනම් අපි අදට නවතිමු එතනින් නවතිමු ඔයාලා මේක ලියා ගන්න මේ ඊළඟ කොටසට සමුද්‍ර සංඛ්‍යාත වක්‍රය අඳින්න ඔයාලා ප්‍රස්තාර කොලයක ගෙදරදී පුළුවන් අය මම මේ ප්‍රශ්නේ දාන්නම් ගෲප් එකට දැන් මේක 2016 පේපර් එකේ ප්‍රශ්නේ ඔයාලා මාකින් බලලා නම් උත්තර ලියන්න එපා. ඒක පැහැදිලිව කියනවා තමන් තනියම අඳින්න හදන්න. මේක ඊට පස්සේ මාකින් එක බලන්න. දැන් මේක මාකින් බලලා අහුවොත් අසාර්ථකයි. මොකද ඔයාලගේ අදහස් දෙන්නේ නැහැ. අමණ්ඩ පේපර් එකට ගිහින් අසරණ වෙනවා ඊට පස්සේ වෙන්නේ. ඒ හින්දා මේක මාකින් බලලා ලියලා ලිය. ඊට පස්සේ ලියලා ඉවර වෙලා මාකින් එක බලන්න ප්‍රශ්නයක් නැහැ. ඒවයි ගැටලු තියෙන්නේ මේක දැන් අපි සාකච්ඡා කරද්දී මේකේ වටේ